සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෑමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ වප්පුම් පෝය දවසයි. 3 මාසයක් වස්වසන පෙරවස් වැසූ සංඝයා අද තමයි වස් පවාරණය කරන්නේ. අද පටන් මේ බුද්ධ ශාසනයේ මහා වටිනා පින්කමක් වන කඨින පින්කම ආරම්භ වෙනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවට මම මාතෘකා කරගත්තා ඊටමත් වටිනා දහම් කාරණා ටිකක් සිහිපත් කිරීම. අද මම හිතනවා අද මේ කතා කරන දහම් කරුණ සියලු දෙනාටම පොදු කාරණාවක්. ඒ තමයි පීඩාව ගැන, සංතාපය ගැන, දැවිල්ල තැවිල්ල, හිතේ වේදනාව ගැන තමයි අද මේ දහම් කරුණ වලින් විස්තර කරන්නේ. සමහර අය ඒකට කියනවා ස්ට්‍රෙස් කියලා. ඊළඟට සමහර අය කියනවා ටෙන්ෂන් කියලා. මේ වගේ තමන්ගේ හිතට එන නොයේක් මේ පීඩා සංතාප ගැන මේ අද මේ ධර්ම දේශනාවෙන් කතා වෙනවා. ඉතින් මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වලා තියෙනවා. තමන්ගේ උපන්දිනය මුල් කරගෙන පින්වත් චමල් රාජපක්ෂ මෙතුමා සහ චන්ද්‍රා රාජපක්ෂ මෙතිනිය. ඒ වගේම දංකොටුවේ පදිංචි පින්වත් සුමනාවති මෑණියන්, දීපා සුබසිංහ, ගාමිණී සුබසිංහ, සුජීව සුබසිංහ, නිරංජලා සුබසිංහ සහ දිලානි සුබසිංහ යන දූ දරුවන් එකතු වෙලා තිබෙනවා. ඒ වගේම අංක 31 11 රංජන් විජේරත්න මාවත රත්තුට යන ලිපිනේ පදිංචි පින්වත් WG ටිකිරිමැණිකේ මෑණියන්, KG ප්‍රියන්තිකා සඳමාලි සහ KG සුධර්මා උදයංගනී යන දියණිවරු සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිට මෙල්බන් නුවරින් පින්වත් රෝෂිනී කුමාරනායක මහත්මිය සහ පින්වත් නිහාල් කුමාරසිංහ මහත්මයා, චාමලී හෙට්ටිආරච්චි මහත්මිය, අසිල් කුමාරසිංහ පුතුණුවන්, කරුණා හෙට්ටිආරච්චි මෑණියන්, රනිල් හේවාවසම් මහත්මයා, කාලින්දී හෙට්ටිආරච්චි මහත්මිය සහ පින්වත් චාන රණසිංහ මහත්මයා සහ සුසන්ති ලියනාරච්චි මහත්මිය අද මේ ධර්ම දානයේ කොටස්කරුවන් බවට පත් වෙනවා. ඉතින් පින්වත්නි, මේ පින්වතුන් ඊටමත් වාසනාවන්තයි අද වාගේ පුම් පොයේ දවසක මේ ධර්ම දාණය ලබා දෙන්නට ලැබීම ගැන. ඒ වගේම බොහෝ දෙනෙකුගේ හිතේ දැවෙන තැවෙන ප්‍රශ්නයකට දහම් අනුශාසනාවක්, දහම් උපදේශයක් ලැබීම සුළුපටු දෙයක් නෙවෙයි. මිනිස්සෙගේ හිතේ පීඩාව, එහෙම නැත්නම් දැවීම් තැවීම් කාගේ හරි වචනයකින් සංසිඳෙනවද? මේ මිනිස්සයා යම් පහසුවක් ලබනවද? ඒ අනුශාසනාව ලැබෙන්නේ බුද්ධ අනුශාසනාවකින් නම් ඒ අනුශාසනාව ඔහු කරා රැගෙන යෑමේ පින ධර්ම දානේ සුළුපටු පිනක් නෙවෙයි. ඒ නිසා මේ ධර්ම දාණයෙන්
බොහෝ දිනාට යහපත වීම සිත්වල ගිනි නිවේවා කියන කරුණාව මෛත්‍රී පිරදරිවයි අද ධර්ම දේශනාව කරන්නේ. ඉතින් පින්වතුනි දැන් අපි ගත්තොත් එහෙම බොහෝ දෙනා පුංචි ළමයාගේ පටන් මේ මරණ මංචකේ පණ අදින කෙනා දක්වාම ඒ කෙනාට තියෙනවා සංතාපය, දැවිල්ල, තැවිල්ල, පීඩාව, ආතතිය තියෙනවා. ඒක මගේ වචනයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම තියෙනවා කියලා. ඒ බුදුරජාණන් වහන්සේ කොහොමද ඒක වදාළේ කියලා අපි කතා කරමු. ඉතින් පින්වතුනි කොහොම හරි එක එකනා තම තමන්ගේ ජීවිතේ එක එක ප්‍රශ්නවල, පෞල් ජීවිතවල පෞල් ප්‍රශ්නවල, ළමයි ඉගෙන ගන්න ප්‍රශ්නවල, ඒ වගේම ආදර සම්බන්ධතා තියෙන ඒවා තුල, රැකියා ප්‍රශ්න තියෙන ඒවා තුල, ආර්ථික ප්‍රශ්න තියෙන ඒවා තුල, දේශපාලනයට සම්බන්ධයි දේශපාලනික වශයෙන් මේ වශයෙන් නොයේක් සංතාප වලින්, දෙවිලි තැවිලි, පීඩා වලින්, එහෙම නැත්නම් ස්ට්‍රෙස්, එහෙම නැත්නම් ටෙන්ෂන් ඔය වචන පාවිච්චි කරමින් තමන්ගේ හැඟීම් දැනීම් විවහාර කරනවා. ඒතකොට පින්වතුනි මේ දෙවිලි තැවිලිත් එක්ක වාසය කරද්දී මේ පීඩාව නැමැති උල හිතට වැදුනට පස්සේ ඒ අපහසුතාව හිතට ආවට පස්සේ එයාට කොතනකවත් පහසු වෙන්නේ නැහැ. එයා විශාල මන්දිරයක හිටියත් හිතේ සැනසෙල්ල නැහැ. ලොකු ආහනයක ගියත් එයාගේ හිතේ සැනසෙල්ල නැහැ. ඊළඟට එයා ගැන කීර්ති ගෝසාව පැතිරලා ගියත් පෞද්ගලිකව තමා තුළ ප්‍රීතිය උපදින්නේ. මේ පීඩාව නැමැති උල ඇනගත්තට පස්සේ දෙව්ලොව ගියත් එයා ගිහිලා දිව්‍ය ලෝකේ තිබ්බත් සැනසෙල්ල නැහැ. උදාහරණයක් ගත්තොත් උලක් කැණුන මිනිස්සෙක් මිනිස්සෙක්ගේ පපුවට උලක් කැණෙනවා. ඒ උලක් කැණුනාට පස්සේ මේ මිනිසයා දැන් උල ඇනිලා තියෙන කෙනා උස්සගෙන ගිහිල්ලා නාවලා මල් යහනක තියලා පවන් සලනවා. මල් යහනක තියලා පවන් සැලුවා කියලා එයාට සැනසෙල්ලක් නැහැ. ඇයි ඒ? උලක් කැණිලා. ඊට පස්සේ මෙයා රාජ මන්දිරයක සුව පහසු පුළුන් වගේ මේ යහනක තියලා පවන් සලනවා. ඒත් එයාට සැනසෙල්ලක් නැහැ. ඇයි? පපුවේ උලක් කැණිලා. මෙයා වලාකුලක් වගේ දිව්‍ය විමානයක මැද තියෙනවා. ඒත් එයාට පහසුවක් නැහැ. ඇයි? පපුවේ උලක් කැණිලා. මෙයා බ්‍රහ්ම විමානයක තියෙනවා. ඒත් මෙයාට පහසුවක් නැහැ. ඇයි? පපුවේ උලක් කැණිලා. ආන්නේ වගේ තමයි. යම් කාරණාවක් මුල් කරගෙන පීඩාවක් හදාගත්තොත් දෙවින් තැවින් පසුතැවිලි වී නොසන්සුන්තාවයේ හිත ඇතුලේ හදාගත්තොත් එයා කොතනක තිබ්බත් එයාට ඒ පරිසරයෙන් එයාට සපෝට් එක ඉන්නේ නැහැ. එයා ඇතුලේ පිච්චි ඉන්නේ. සමහර විට මේ මුළු ඇඟේම පූයර ගාලා තොල් පාට කරගෙන රත්තරණින් සැරසිලා ලෝකෙට hina වෙලා හිටියත් මේක ඇතුලේ ගින්දරක් තියෙනවා. ලොකු වාහනයක ගියත් හදවත ඇතුලේ ගින්දරක් තියෙනවා. මහා මන්දිරයක හිටියත් හදවතක් ඇතුලේ ගින්දරක් තියෙනවා. මොකද්ද? යම් කාරණාවක් මුල් කරගෙන හිතේ ඇතිවෙච්ච දැවිල්ල, පීඩාව, සංතාපය. බුදුරජාණන් වහන්සේ වදාළා මේ මිනිස්සු, මේ ලෝකේ මිනිස්සු කොච්චර පීඩාවෙන්, දැවිල්ලෙන්, තැවිල්ලෙන් ඉන්නවද කියනවා නම් බුදුරජාන් වහන්සේ දැක්ක වාරිජෝව තලේකිත්තෝ ඕක මොකත උබ්බතෝ. මේ මිනිසුන්ගේ හිත තියෙන්නේ වතුරෙන් උඩට දාපු මාළුවෙක් වගේ. වතුරෙන් උඩට දාපු මාළුවා එහිට පයින්නවා මෙහිට පයින්නවා කොච්චර මේ නොසන්සුන්තාවයක්ද තියෙන මාළුවාගේ. තැවිල්ලක්ද තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මිනිසුන්ගේ හිත ඔය වගේ තියෙන්නේ. වතුරෙන් ගොඩට දාපු මාළුවාගේ තැවීම වගේ. ඉතින් ඒ නිසා ඉතින් මේක තේරුම් ගන්න බැරි වෙනකොට දැන් අපි හිතනවා සාමාන්‍යයෙන් මේ අපිට විතරයි මේ ප්‍රශ්නේ කියලා.
මම ඒකයි කිව්වේ පුංචි ළමයා මව්ගෙන් කිරි නොලැබ ඒ තැවීමෙන් හෝ වාසය කරනවා. සමහර වෙලාවට Tamanda නොලැබුණ චූටි සෙල්ලම් බඩුවක් මුල් කරගෙන පීඩාවෙන් ඉන්නවා. කන්නේ නැතුව බොන්නේ නැතුව ඉන්නවා. බලාගත්වත් ඒ බලා ඉන්නවා. පැය ගණන් අඬනවා. ඒ පුංචි අයන්ට තියෙන පීඩාව. ඊළඟට පාසල් යන වයසේ පාසලේ යම් දේවල්. ඊළඟට ඉගෙන ගන්න කාලේ තරුණ අවදියේ තියෙන දේවල්. ඊළඟට ප්‍රේම සම්බන්ධතා නිසා, Tamanda නොලැබී යන දේවල් නිසා, පෞල් ජීවිත නිසා, ඊළඟට රැකියාව නිසා, ආර්ථිකය නිසා, ඊළඟට ඉඩකඩම් ප්‍රශ්න නිසා, සහෝදර සහෝදරියන්ගේ ප්‍රශ්න නිසා, සලකන්නේ නැති නිසා, ආදරේ නැති නිසා, ඊළඟට වගකීම් නිසා මේ යම් හේතු මුල් කරගෙන මේ සත්වයා ਸੰతాපයෙන් වාසය කරනවා. එතකොට මේ ලෝකේ සියලු දෙනාට මේ එක එක්කෙනාගේ හිත එක එක ਸੰతాපේ තියෙනවා කියලා තේරුම් ගන්න බැරි වුණොත් එයාට මොකද වෙන්නේ? තව තවත් දැවෙනවා. පින්වතුනි මම මේකට විසඳුමක් ඉතින් බුද්ධ වචනේ මේකට විසඳුමක් මේ දේශනාවේදී කියනවා. ඉස්සෙල්ලා ප්‍රශ්නේ තමයි විග්‍රහ කරන්නේ. පින්වතුනි ප්‍රශ්නයක් විසඳා ගන්නට හොඳම දේ තමයි ඉස්සෙල්ලා ප්‍රශ්නේ විග්‍රහ කරගන්න ඕන. ප්‍රශ්නේ තේරෙන්නේ නැතුව විසඳුම් යොදන්න ගියොත් තවත් අවුලක් මිසක්කා විසඳෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ දැවීමට, පීඩාවට, ਸੰతాපයට පසුබිම තේරුම් ගන්න. මේ නිසයි මම දැන් මේ විඳවන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔන්න මේ වාගේ ਸੰతాපෙන් ඉන්නවා මාළුවෙක් ගොඩට දාපු මේ වතුරෙන් ගොඩට දැම්මට පස්සේ එහෙම දුවනවා වගේ ඒ වාගේ එක එක දැවීම් වලින් මේ ලෝක සත්වය වාසය කරනවා. සමහර වෙලාවට ධර්මයේ හැසිරෙන්න ඇවිල්ලා අනේ මට මේ බණ මතක හිටින්නේ නැහැ කියලා පීඩාවටපත් වෙනවා. අනේ මේ කියන ඒවා තේරෙන්නේ නැහැ කියලා පීඩාවටපත් වෙනවා. සිල් රකින්න ගිහිල්ලා සිල් රකින්න බෑ කියලා පීඩාවටපත් වෙනවා. දැන් ওই සමහර තරුණ ළමයි ඒ වගේම සමහර අය බඹසර රකින්න ආසයි. නමුත් මේ කාම ලෝකෙත් එක්ක යාලට බඹසර රකින්න අමාරුයි. පීඩාවෙන් ඉන්නවා. ඒකට සමහර ළමයි ඇවිල්ලා අපිත් එක්ක කතා කරනකොට අපි කියනවා පුතා මේ පංචශීලයේ රකින්න අය ඔයාට වැඩි හොඳට සතුටින් ඉන්නවානේ. දැන් බඹසර රකින්න ඕන කියලා ඒක කරගන්න බැරුව ඔයා විඳවන විඳවිල්ලත් එක්ක ඉතින් ඊට වැඩි හොඳට රකින්නවානේ පංචශීල රකින්න අය සතුටින් ඉන්නවානේ. එයාලා පංචශීල රැකලා පොහොය අටසීල් රැකලා විටින් විට බ්‍රහ්මචාරී සීලය පුරුදු කරනවා. නිසා දමන් සුපිරි කියලා හිතාගෙන කරන්න බැරි වැඩකට අත ගහලා තටමනකොට ඒ සත්වයා ඒකේ පීඩාව විඳිනවා. අනිත් අපි සිල් රකිද්දී හෝ ගුණධර්ම දියුණු කරද්දී හෝ අපි මේ හැම ගුණධර්මයකින්ම හිතේ සංසිඳීම අරමුණු කරගන්න ඕන. සිල් රැකීම පවා විපිලිසර නොවීම පිණිස පවතින්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි විපිලිසර නොවුන මොහොතක මැරුණොත් එයාගේ මරණය ලාමක දෙයක් නෙවෙයි. ගැන උතුම් තැනකට යනවා එයාගේ උප්පත්තිය. විපිලිසර වෙන්නේ නැතුව, තැවෙන්නේ නැතුව, පීඩාවක් නැතුව මැරුණොත්, ස්ට්‍රෙස් නැතුව මැරුණොත් එයාගේ උප්පත්තිය සුගතියකට යනවා. පීඩාවත් එක්ක, දැවීමත් එක්ක, තැවීමත් එක්ක, පසුතැවිලි වීමත් එක්ක, සංతాපයත් එක්ක, ශෝකයත් එක්ක, සැනසෙල්ලක් නැති බවත් එක්ක මැරුණොත් එයාගේ මරණය හොඳ තැනකට යන්නේ නැහැ. එයාගේ උප්පත්තිය හොඳ තැනකට යන්නේ නැහැ. එතකොට මේ පීඩාව කියන එක පුරුදු කරන එක කොච්චරනම් භයානක දෙයක්ද කියලා කල්පනා කරන්න. මේ ලෝකේ අපි කියමු අමනුෂ්‍ය ලෝකෙත් තියෙන මේ මිනිස්සු පීඩාව ආවට පස්සේ බොනවා. ඊළඟට සල්ලාලකම් කරනවා. ඔහි කච ගා ඉන්නවා. පීඩාව ආවට පස්සේ විහිළු වලින් සතුටු වෙන්න බලනවා. කුණුහරුප වලින් සතුටු වෙන්න බලනවා. සින්දු වලින් සතුටු වෙන්න බලනවා. මේ මිනිස්යා හිතේ තියෙන ਸੰతాපය පීඩාවේ ගින්න නිවා ගන්න එක එක දේවල් හොයනවා. හැබැයි ඒ අය දන්නේ නැහැ. ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ පිදුරු ගොඩවල් බදාගත්තේ කියලා දන්නේ නැහැ.
පින්වතුනි මනුස්ස ලෝකේ විතරක් නෙවෙයි අමනුස්ස ලෝකේ ඔය දැවිල්ල තැවිල්ල තියෙනවා. නිරි සතා නිරි ගින්දරෙන් දැවි දැවි පිච්චි පිච්චි ඉද්දී ඔහුගේ පීඩාව නැති කරගන්න තමයි එහිම දුවන්නේ. ගින්දරෙන් දැවි දැවි පිපාසයි කියලා කෑ ගහනවා නිරි සතා. එතකොටනේ ලෝදිය වක් කරන්නේ. ගින්දරේ දැවි දැවි නිරි සතා බඩගිනි කියලා කෑ ගහනවානේ. ඒ කියන්නේ අර ගින්දර ආස්සෙන් බඩගින්නේ දැවිල්ල එනවානේ. ඒ කියන්නේ යා බඩගිනි කියන්නේ අර ගින්දරට වැඩිය බඩගින්දර වැඩි නිසා. කොහොමද තැවිල්ල? තිරිසන් සත්තුන්ගේ 1000 තැවිල්ල කොහොමද? සුනකයන්ට රාගයක් ඇති වුණාට පස්සේ ඒ බල්ලන්ගේ ඒ කාලෙට උන් දවස් ගණන්, සති ගණන්, මාස ගණන් එක බැල්ලියක් පිටිපස්සේ රංචු ගණන් ගමින් ගමට කන්දෙන් කන්දට පර්වතෙන් පර්වතේ පාරෙන් පාරට යනවා. දෙවිල්ල සන්තාපය කොහොමද? ඊළඟට නොපෙනෙන ලෝකේ අපි කියමු නාගයන් නාග ලෝකේ උප්පත්තිය ගැන හරි දුකසේ ඉන්නේ. ඇයි මිනිස්සෙක් විදිහට මේ හොඳට ඉන්න මිනිස්සෙක් මැරිලා ගිහිල්ලා දරණ වැලක් අස්සේ ඔළුව ගහගෙන උපදිනවා. නාග ලෝකේ. භූත නාග ලෝකෙ ඉපදුණා. තමන්ගේ ප්‍රියමනාප තමන්ට එළවන කිරිබත ගෙම්බම් බවට පත් වෙනවා. ඒව ආහාරයට ගන්න. රැස් විහිදුවගෙන හිටියා. ඊට පස්සේ එයාලට එන සංතාපේ දැවිල්ල පීඩාව සංසිඳව ගන්න නාගයන් කරන්නේ කාමසේවනයි. කාමෙන් සතුට වෙන එක තමයි ඒ අයත් දන්නේ නැතුව ගින්දරට පිදුරු දා ගන්නවා. සමහර යක්ෂයෝ ඉන්නවා ඒ යක්ෂයන්ගේ ඇතුලේ දැවිල්ල වැඩි තැන කට අරිනවා. කට ආයගෙන ඉන්නකොට බඩේ ඇති වෙන ගින්දර එළියට ගිනි පිට වෙනවා. එහෙම දැවිල්ලෙන් ඉන්නේ අමනුස්ස ලෝකේ. සමහර අය එහෙම ගිනි පිටගෙන කටෙන් දුවනවා. දුවා ඉන්නවා. කටෙන් පණුව වැටෙනකොට පණුව කටෙන් විසික කර දුවනවා. එකිනෙකා පාගගෙන දුවනවා. මහා බලවත් කාම ගින්නකින් සමහර අමනුස්ස ලෝකවල යක්ෂ ප්‍රේතය උපදිනවා. ස්ත්‍රී නිමිත්ත පුරුෂ නිමිත්ත නැතුව. ඒකට තවත් අමනුෂ්‍යයෙක්ගේ ප්‍රේතයෙක්ගේ ස්ත්‍රී නිමිත්ත පුරුෂ නිමිත්ත දැක්ක ගම ඔවුන්ගේ ආසාවට දැවිල්ලට තමන්ගේ නියපොතු දික් වෙනවා. ඊට පස්සේ අර යක්ෂයන්ගේ ගොඩට කඩා පැනලා නියපොතු වලින් කඩ ඒ මාංශ කන්න බලනවා. ඒකට ඔවුන් මොහුන්ට පහර දෙනවා. මේ වගේ තැවිලි එක්ක අමනුෂ්‍ය ලෝකෙ තියෙන්නේ. ඉතින් මේ විදිහට ඉන්නකොට මේ වාගේ ලෝකයක තමයි මේ මිනිසයාත් ඉපදෙලා ඉන්නේ. එතකොට මේ මිනිසයාටත් තැවිල්ල එනවා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ලෞතුරා සම්බුදුරජාණන් වහන්සේගේ සී සර්වඥතා බුද්ධ ඥාණයෙන් ලෝකේ බලද්දී ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කේ කුමක්ද කියලා? මෙන්න. ඒ තියෙනවා බුදුරජාණන් වහන්සේ ලෝකේ දැක්කේ හැටි. අතකෝ භගවා තස්ස සත්තාස අච්චේන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා බුද්ධ චක්කුණා ලෝකං වෝලෝකේසි සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වජිරාසනේ ජයසිරි මහ බෝසෙවෙනේ දවස් 7ක් අර සම්බුද්ධත්වයේ සමාධියත් එක්ක වැඩ ඉඳලා ඒ සමාධියෙන් අවදි වෙලා බුදු ඇසින් ලෝකේ දිහා බැලුවා. අද්දසාකෝ භගවා බුද්ධ චක්කුණා ලෝකං වෝලෝකෙන්තෝ බුදුරජාණන් වහන්සේ ලෝකේ දිහා බලනකොට දුටුවා සත්‍යේ අනේකේහි සන්තාපේහි සන්තප්පමානේ මේ සත්වයා නොයේ දැවිලි තැවිලි පීඩා වලින් දැවි විඳවා ඉන්නවා දැක්කා. අනේකේහි පරිලාහේහි නොයේ දැවීම් එක්ක පරිඩහ්‍යමානේ ඒ ගින්දරෙන් පිච්චි ඉන්නවා. රාගජේහිපි දෝසජේහිපි මෝහජේහිපි රාගෙන් හටගත්තු ද්වේෂයෙන් හටගත්ත මෝහෙන් හටගත්ත දැවිලි වලින් පිච්චි ඉන්නවා බුදුරජාණන් වහන්සේ දැක්කා.
එහෙනම් 80 මහා ශ්‍රාවකයන් ඇතුළු නිවන් දැකපු මේ බුද්ධ ශාසනයේ මගඵලලාභීන් සහිත උපාසක උපාසිකාවන් සහිත සංසාරේ පින් කරපු අයත් ඉපදිච්ච ඒ ලෝකේ බුදු ඇසින් බලනකොට බුදුරජාණන් වහන්සේට පෙනුනේ මේ පින් තියෙන ලෝකයේ පවා රාගයෙන් ద్వේෂයෙන් අනවබෝධයෙන් හටගත් ගින්නෙන් පිච්චි පිච්චි දෙවි පීඩාවෙන් ඉන්නවා තමයි පෙනුනේ. ඉතින් පීඩා නැද්ද? කොහොමද පටාචාරා වගේ පීඩාව? කොහොමද කිසා ගෞතමගේ දරුවා නැතිවීමේ පීඩාව? කොහොමද ගුරුවරයා අතට කඩුවක් දීලා ඇඟිලි 10ක ගුරු පූජාවක් ගෙනින් කියනකොට කොහොම ඇතිද පීඩාව? මිනිසු සැපේ සොයද්දී අතට ලබු කබලක් අරන් හිඟා කණ්ඩ සිද්ධ වුණ සිඟන්නාගේ පවා ඒ දෙවිල්ල පීඩාව සංතාපේ ලොම්ගහි පවා තියෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අයං ලෝකෝ සන්තප්පජාතෝ මේ ලෝකේ මිනිසු දෙවියන් තැවින් එක්ක ඒ දෙවියන් තැවින් නිසා හටගත් පීඩාවත් එක්ක ඉන්නේ. පස්ස පරේතෝ ඒ කියන්නේ ඒ පීඩාවටපත් වුණාට පස්සේ යහට යම් අරමුණක් ස්පර්ශ වෙනවාද ඒකෙන් තව පීඩාව වෙනවා. මෙහෙම වුණොත් කියලා පීඩාවටපත් වෙච්ච කෙනාට ලැබෙන ස්පර්ශයෙන් පීඩාව වෙනවා. ඊට පස්සේ රෝගං වදති අත්තතු ඒ නිසා ඇතිවෙන රෝගී බව. ඒ නිසා ඒ කියන්නේ ඒ ස්පර්ශයත් එක්ක ඇතිවෙන පීඩාව තමන්ගේ කියලා ගන්නවා. කොහොමද තමන්ගේ? අනේ මට මේ දවස්වල ස්ට්‍රෙස් අනේ මට මේ දවස්වල ටෙන්ෂන් මාර ටෙන්ෂන් එකක් තියෙන්නේ. අනේ මට නිින්ද යන්නේ. මං රැය ලිවෙනකල් කල්පනා කළා. මං කොට්ටේ බදාගෙන ඇඬුවා. මං ඉසේ ඇරුණාත යනවා. මට සියදිවි හානි කරගන්න හිතෙනවා. මට ජීවිතේ එපා. ඇයි අර පීඩාව මගේ කියලා ගත්තා. පීඩාව මගේ කියලා ගත්තා. මට මෙහෙම වුණා. මට මෙහෙම කළා. යේනෙහි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. ඒ වුණාට එයා මොනවා හිතුවත් ඇත්ත කතාවයක නෙමෙයි. ඇත්ත කතාවයක නෙමෙයි. එයා කොයි විදිහට හිතුවත් පීඩාවටපත් වෙච්ච කෙනා කොයි ආකාරයෙන් හිතුවත් ඇත්ත ඒක නෙමෙයි. එනිසා ඔබට යම් පීඩාවක්, දෙවිල්ලක්, සංතාපයක්, අපහසුවක් තියෙනවද? ඔබ සද්ධාවටපත් වෙන්න ඔබ දැන් හිතන දේවල් සත්‍ය නෙවෙයි. යම් විදිහකටද සිතන්නේ වෙනස් ආකාරයකින්මයි සිද්ධ වන්නේ. දැක්කද? ඉතින් පින්වතුනි, ඒ ගැන අපි තව ඉදිරියට කතා කරන්න ඕන. ඒ සංතාපයේ මිනිසයාගේ හිතේ ඇති වෙන හැටි. ඊට කලින් කිය යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ පීඩාව, තැවිල්ල, අපහසුතාවයේ ප්‍රශ්නවල ඉවරයක් නැති බව. එකක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක් හට ගන්න බව. ඒ තුලින් තමාට වෙන අපහසුතාවය තමාට දරා ගන්න නොහැකි තත්වයට පත්වන්නේ තමන් මේ ලෝකේ සුපිරි බවක්. ඒ කියන්නේ ප්‍රශ්න නැති, කරදර නැති ලෝකයක් හිතෙන් මානසිකව මවාගෙන ඉන්නවා. එයා මනුස්ස ලෝකේ ප්‍රශ්න නැති ලෝකයක් හිතෙන් මවාගෙන ඉන්නවා. හැබැයි ඒක සිහිනයක්. ඒක මවාගත්තු එකක් මිසක් ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ප්‍රායෝගික ජීවිතේ ගොඩක් දුක් විඳින්න වෙනවා. මම ඒකට උදාහරණයක් කියන්නම්. ඔන්න බලන්න ඔබට පුළුවන් නම් නෙත්තිප්පකරණී. එක පින්වත් ලොකු සාන්නාංශේ පරිවර්තනය කරලා තියෙනවා නුවණැත්තන් ශ්‍රී සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ කියලා. එතකොට පින්වත්නි ඒකේ තියෙනවා දසබල ඥාන විස්තර කරද්දී චුතූපපාත ඥානයත් ඒ වගේම පුබ්බේ නිවාසානුස්සති ඥානයත් ඒ ඥාන දෙකම විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේට පේනවා කියනවා මේ කෙනෙක් මෙරිලා උපදින හැටි චුතිය උපත පේනවා කියනවා. ඒත් එක මේ භාග්‍යතුන් වහන්සේට ඒ කර්මය පේනවා. මෙයා මෙතනින් මැරෙනවා. මැරිලා ගිහිල්ලා අහවල් තැන උපදිනවා. ඒ උපදින්නේ මීට කල්ප ලක්ෂයකට කලින් කරපු කර්මයක විපාකයක් විදිහට. මෙයා දැන් මැරෙනවා. මැරිලා උපදින්නේ මීට කල්ප කෝටියකට ගානකට කලින් කරපු කර්මයේ විපාකයක් විදිහට.
මෙයා දැන් මැරෙනවා, මැරිලා උපදිනවා. මේ උප්පත්තිය ලැබුණේ, මේ කර්මය ඔහුට ලැබුණේ, මේ විපාකය ඔහුට ලැබුණේ මීට කෝටි කල්ප කෝටි ප්‍රකෝටි ගානකට කලින් කරපු කර්මයක උප්පත්තියක් විදිහට. දැන් අපිට හිතෙනවානේ අපි සාමාන්‍යයෙන් ඊළඟ මේ ජීවිතේ කරන ටිකම විතරයි ඊළඟ ජීවිතේට උප්පත්තියට බලපාන්නේ කියලා. අපි පිටිපස්සේ ලොකු බලවේගයක් තියෙනවා. ගණන් කළ නොහැකි තරම් කල්ප අපි සංසාරේ කරපු කර්මවල බලවේගය ඊළඟ උප්පත්තියට දෙනවා. ගත කරන තප්පරයට දෙනවා. එහෙනම් කෙනෙකුගේ උප්පත්තියට මීට කල්ප කෝටි ගානකට කලින් වුණත් ඔහු කරපු කර්මයෙන් බලපාන්න පුළුවන්. ඉතින් මේ මම තේරුම් කරන්න උත්සාහ කළේ මෙන්න මේක. ඔබ අවුරුදු 60ක් ජීවත් වෙන කෙනෙක් නම් ඒක අවුරුදු 60යි කියලා ගණන් හදන්න පුළුවන්. ඒක 12න් වැඩි කරලා මාස ගණන් කරන්න පුළුවන්. ඒක 30න් වැඩි කරලා දවස් ගණන් කරන්න පුළුවන්. ඒක 24න් වැඩි කරලා පැය ගණන් කරන්න පුළුවන්. ඒක 60න් වැඩි කරලා විනාඩි ගණන් කරන්න පුළුවන්. ඒකත් 60න් වැඩි කරලා තප්පර ගණන් කරන්න පුළුවන්. අපි මනුෂ්‍ය ජීවිතේ ගත කරන ආයුෂ තප්පර වලින් ගණන් කරන්න පුළුවන්. තවත් අඩු මාපක වලින් ගණන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ ඒත් පින්වත් මහණෙනි ගංගානම් ගඟේ ආරම්භයේ පටන් අවසානයේ දක්වා මේ මහා සුවිසල් නදියේ වැලි කැට ගණන් කළත් අපි සංසාරේ ගමන් කරපු ගෙවාගෙන ආපු සංසාරේ කල්ප ගණන් කරන්න බෑ. කල්ප ගණන් කරන්න බෑ. මේ ජීවිතේ අපි ගත කරන තප්පර ගණනක් ගණන් කරන්න පුළුවන්. කල්ප ගණන් කරන්න බෑ. කල්පයක් කියන්නේ යොදුනක් දිග යොදුනක් උස යොදුනක් පල්ල මහා පර්වතයක්. අවුරුදු 100කට වතාවක් සිනිඳු සේලයකින් පිහලා අර ගල බිමටම ගෙවුනත් කල්පයකට තියෙන අවුරුදු ගාන ගෙවෙන්නේ නැහැ. එච්චර දීර්ඝ කාලයක් කල්පයක් කියන්නේ. එවැනි කල්ප ගණන් කළ නොහැකි තරම් අපි සංසාරේ ගමන් කළා. ගණන් කරන්න බෑ. ඒ පටන් ගත්ත කෙලවරක් බුදුරජාන් වහන්සේ වදාලා පෙනෙන්නේ නැහැ, පණවන්න බෑ කියලා. එහෙනම් පින්වතුනි එක කල්පයක කරපු කර්මයක් මේ ජීවිතේ එක තප්පරයක විපාක දුන්නා. අපි ගත කරන මේ තප්පර ගාන මදි සංසාරේ කරපු කර්ම ගෙවන්න. හිතන්න පොඩ්ඩක්. එක කල්පයකට ජීවිත කීයද? වැඩි ඕනේ මේ ධර්මයක් යහපතක් අහන්න කලින් මේ ජීවිතේ කරපු කර්මම කොච්චර තියෙනවද? ඕවා කැරකිලා ආවොත් දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් මේ ජීවිතේ කර්ම එනවා. උපපජ්ජ වේදිනිය වශයෙන් කලින් ජීවිතේ කරපු කර්ම එනවා. අපරාපරිය වේදිනිය වශයෙන් අනාදිමත් සංසාරේ කරපු කර්ම එනවා. මීට කල්ප අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් කලින් මගේ බුදුරජාණන් වහන්සේ සුමේද තාපසව සිට දීපංකර බුදුරජාණන් වහන්සේ වඩින මාවතේ මඩ ගොහරුවක වැතිරුණාද? බලන්න පින්වත්නි, එදා ඒ කරපු යහපත් කටයුත්තේ විපාක අදටත් බුදු කෙනෙක් ගැන කවර කතාද? ධාතුන් වහන්සේ නමක් වැඩමුවත් පාර සුද්ධ කරනවා, සුදු එලි දානවා, කාපට් අතුරනවා, පාවඩ අතුරනවා. අර එදා මඩගොඩේ වැතුරුණ පින. මගේ බුදුරජාන් වහන්සේ රන් සිරිපා මේ මිහි මණ්ඩලයේ තිබෙනකොට උස්තෙන් පහත් වෙනවා, පහත්ෙන් උස් වෙනවා, සිරිපතුලට පා හැදෙනවා. එදා මඩගොහරුවේ වැතුරුණ පින. අසංකේය 4කුත් කලින් කරපු කර්මියාව. එදා අසංකේය 4කුත් කල්ප ලක්ෂයට පෙර ගෞතම කියන නාමය එදා විවරණ දෙන මොහොතේ අහලා සතුටු වෙච්ච මානවකේ ඒ පින්බලෙන් අපේ ගෞතම බුද්ධ ශාසනේ ධම්මරුචි නමින් අරහත්ත්වයටපත් වුණා. එහෙනම් ඔබත් මමත් කල්ප අසංකේය 4කුත් කල්ප ලක්ෂයට කරපු කර්ම දැන් උනත් වෙන්න පුළුවන්. එක කල්පයකින් එක කර්මයක් ආවත් මේ ජීවිතේ තප්පර ගාන මදි කර්ම විපාක දෙන්න. ඒව දිහා බලනකොට මොහොතක්වත් අපි සිනහ වෙලා ඉන්නවා අරුමයක් නෙවෙයිද?
මේ සීතල හුළඟක් අපි හරහා හමන එක පුදුමයක් නෙවෙයිද? ඇවිදලා කියලාවත් අඩියක් දෙකක්වත් යන්න පුළුවන් එක පුදුමයක් නෙවෙයිද? බත් කටක් අරන් ගිල ගන්න පුළුවන් එක පුදුමයක් නෙවෙයිද? සීතල පැම් පොදක් උගුරෙන් පහළට දමා ගන්න එකත් පුදුමයක් නෙවෙයිද? දරු මල්ලෙක්වත් මොහොතක්වත් හැරිලා බලන එක පුදුමයක් නෙවෙයිද? පුදුමේ පීඩාව නෙවෙයි මොහොතක් හරි සැනසෙල්ලෙන් හිටියානම් ඒක පුදුමේ. සංසාරේ කරපු කර්ම පුත්ති ගණන් තියෙනවා. ඊර්ෂ්‍යාව නිසා, ක්‍රෝධය නිසා, වෛරය නිසා, රාගය නිසා අපි කරපු කර්ම තමන්ට තමන්ම මොන ගහිලා තියෙද්දී තමන්ම කරපු කර්මවල තමන්ම විපාකයක් විදිහට තමන්ම පෙනෙද්දී පීඩාව දැවිල්ල අපිට එපා කියලා පතන බවම පින්වතුනි එයාගේ නොදැනුවත් බව මිසක් වෙන කුමක්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකාවලෝකන සූත්‍රයේ හරි ලස්සන කාරණාවක් දේශනා කරනවා. දැන් හිතන්නකෝ දැන් ඔන්න අපි අර කර්ම ගැන කියද්දි කිව්වනේ මේ පුදුම කර්ම ගොඩක් නේ දැන් අපි විඳින්නේ. ඒතකොට පීඩාවෙන් දැවිල්ලෙන් තැවිල්ලෙන් මේ සත්වයා ඉන්නේ. එහෙම ඉඳලා ඔන්න නවදොරකින් අසූචි වැగిරෙන ඇඟක් උරුම කරගෙන තමනුත් දැවි දැවි පිච්චි ඉන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා අවිජ්ජාය පරේතා භූතා භූත රතා. බලන්න අවිද්‍යාවක තරම මෙහිම දැවි දැවි ඉන්න සත්වයෝම තවත් සත්වයකට ආල කරනවා. අර වගේ දැවි දැවි ඉන්න එක්කෙනෙකුටම ආලේ කරනවා. ඒක අපිට චිත්ත රූපයක් මවා ගත්තොත් අතිශය භයානක ගින්නකින් පිච්චි ඉන්න කෙනෙක් අතිශය භයානක ගින්නකින් පිච්චි ඉන්න කෙනෙකුට ආදරය කරනවා. වැළඳ ගන්නවා. සිප ගන්නවා. අතාරින්න බෑ කියලා කියනවා. දමල යන්න බෑ කියලා කියනවා. ඔයා මට ඕන කියලා කියනවා. ඔයා ඔහොම වෙන්න එපා කියලා කියනවා. ඔයා මාව රිද්දන්න එපා කියලා කියනවා. මාගේ හිස අත ගන්න කියනවා. මා දෙස බලා සිටින්න කියලා කියනවා. අතිශයින් ගින්නකින් දැවි දැවි ඉන්න කෙනෙක් තව ගින්නකින් දැවි දැවි ඉන්න කෙනෙකුට එසේ කියනවා. අවිද්‍යාවක මහත බලන්න. අවිද්‍යාවක මහත බලන්න. ඉතින් මේ ලෝක සත්වයා සන්තප්පජාතෝ පීඩාවෙන් දැවිල්ලෙන් තැවිල්ලෙන් ඉන්නවා. වාරජෝ තලේ කිත්තෝ කොමෝකතෝ බතෝ. වතුරෙන් උඩට දාපු මාළුවෙක්. මෙහෙම පැන ඉන්නවා වගේ හිත අරමුණෙන් අරමුණට පැන ඉන්නවා. මේවා ඉවසන්න බෑ කියලා බොනවා. සුරාව. මේවා ඉවසන්න බෑ කියලා සල්ලාලකම් කරනවා. මේවා ඉවසන්න බෑ කියලා මිනි මරනවා. මේවා ඉවසන්න බෑ කියලා තමන්ට තමාවත් සතුරෙක්වත් නොකරන දෙයක් කරනවා. සියදිවි හානි කරගන්නවා. පංච දුෂ්චරිතය කරනවා. සන්තප්පජාතෝ. මේකයි බුදුරජාණන් වහන්සේට මේ සකල ලෝකෙන් නිදහස් වන මේ කෙලෙස් ගිනි නැති පීඩා සන්තාප නැති මගේ බුදුරජාණන් වහන්සේට මේ ලෝකේ මිනිස්සු කොහොම පේනව ඇතිද? තනිකර පිස්සු ගොඩක් වගේ. ඒ වුණාට ඒ සත්වයන් ඊතර කරවන්න මගේ බුදුරජාණන් වහන්සේගේ හද මඩලෙත් නිල්වන් ඕල් net සංගලෙත් කරුණාවේ දිය දහර පැතිරිලා තිබුණා. බුදුරජාණන් වහන්සේ අනේ අපිට අනුකම්පා කළා. බුදුරජාණන් වහන්සේ අපිට මේකෙන් නිදහස් වෙන්න මාවත පෙන්නවා. තනිකර පිස්සු ගොඩක් කා කොටා ගන්නකොට කවුද ඕවනේ විසඳන්න යන්නේ? අහක බලාගෙන තමන් බේරිලා යනවා මිසක්කා. මගේ බුදුරජාණන් වහන්සේ තමන් බේරිලා අන් අය බේරා ගැනීම පිණිස ධර්මයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට සමීප වීම තරම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිට ගන්නවා තරම් තවනක් නෑ පින්වතුනි වෙනත් සැනසෙල්ල මේ පීඩාවට නම් දැවිල්ලට නම් තැවිල්ලට නම් අපි අපේ පීඩාව කාට නම් කියන්නද? ධර්මයෙන් සැනසෙච්ච ධර්ම කතාව කරන කෙනෙක් නම් දහම් කතාවෙන් සනසවනවා.
මේ කාම ලෝකේ පීඩාවෙන් දැවිල්ලෙන් ඉන්න මිනිස්සු තමන්ගේ gedara ප්‍රශ්නේ අනිත් අයට කියනකොට ඒ gedarat ඇවිලෙන gedarak නේ. කවුරු කාවද සනසවන්නේ? ඒ නිසා ඉවසන එක තරම් තපසක් නෑ. ඉවසන එක සුළු දෙයක් නෙවෙයි පින්වත්නි. දරාගෙන ඉන්නවා කියන එක සුළු දෙයක් නෙවෙයි. මේ ලෝක ස්වභාවයේ දේශ බලාගෙන ඉන්න එක සුළු දෙයක් නෙවෙයි. ඊළඟට උපන් සත්වයා තමන් කරගත් භවපච්චා ජාති කර්මානුරූප ඉපදිච්ච මේ සත්වයා තමන් රැගෙන පොදි ලියාගෙන මේ විදිහට පීඩා දැවිලි තැවිලි විඳින විදිය ධර්මයේ සිහි කර කෙනෙකුට පුළුවන් වුණොත් තේරුම් ගන්න එයාගේ හිත යම් උපේක්ෂාවකට එනවා. නැත්තම් ඉවර නෑ. එක ප්‍රශ්නයක් ඉවර වෙච්ච ගම තව ප්‍රශ්නයක් අට ගන්නවා. කර්ම විපාකවල ඉවරයක් නෑනේ. දැන් උදාහරණයක් ගත්තොත් බාහ්‍ය දාරුචීරිය බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා ශ්‍රාවකයෙක් වෙන 80 මහා ශ්‍රාවකයන් අතර කෙනෙක්. නමුත් ඔහුට අඳින්න සිද්ධ වුණේ දරපොතු වලින් කරපු වස්ත්‍රයක්. විලි වැහෙන්න විතරක් දරපොතු වලින් කරපු වස්ත්‍රයක් ඇඳා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අරහත්ත්වයටපත් වෙලත් සිවුරක් හොයාගන්න බැරි වුණා. ඇයි මේකට හේතුව? කලින් පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ සිවුරක් හොරකම් කරලා. පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ සිවුරක් හොරකම් කරලා. ඔන්න ඒක කර්මයක්. හරි අපි කියමුකෝ වෙනත් ගොඩාක් වෙන කරපු ලොකු පිනක් හේතු කරගෙන අර සිවුර හොරකම් කරපු කර්මය යටපත් වුණා කියලා. නෑ. මොහු කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු 20000ක් මහානදම් පුරලා තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නමකට බත් ඇඳක් බෙදලා නැහැ. එක ස්වාමීන් වහන්සේ නමකට සිවුරු රිද්දක් දීලා නැහැ. තමන්ගේ කුටියේ නවාතැන් දීලා නැහැ. එක කර්මයක් ඉවරුණාට තව එකක් එනවා. හරි අපි කියමු තව ලොකු පිනකින් ওই කර්ම දෙකම යට ගියා කියලා. මේ බාහ්‍ය දාරුචීරියම සංසාරේ වේසංගනක් දූෂණය කරලා එයාගේ වස්ත්‍රාභරණ වලට ආස හිතිලා ඒ සියලු වස්ත්‍රාභරණ හොරකම් කරලා ඇය මරලා. බලන්න එක කර්මයක් ඉවර වෙනවා. එක වස්ත්‍ර නැහැ කියන සිවුරක් ලැබුණ නැහැ කියන තැනට කර්ම කීයක් ආවද? ඒ නිසා අපි එක දුක් ගින්දරක් රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා කියලා ආශිර්වාද අරන් විසඳගෙන එනකොට පාඩිපෙලෙන් බහිනකොට ඊළඟ කර්ම විපාක දෙනවා. ඊළඟ කර්ම විපාක දෙනවා. ඉවර යන්නේ. උල්පතකින් එක් නොකඩවා මහා ජල ධාරාවක් මතුවේදී මේ පොඩි කෝපයකින් උල්පත සිඳවන්න හදනවා වගේ අපි අපේ දුක නැති කරගන්න හදන විදිය. ඉවර යන්නේ. උත්තර කියලා මානවකෙක් හිටියා. ඔහු පස්සේ කාලේ පැවිදි වුණා. පැවිදි වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේට අතිශයින් ආචාර්ය ගෞරවයෙන් හිබි ශිෂ්‍යෙක් බවට පත් වුණා. ඔහු නොකරපු වැරද්දකට අහු වෙලා ඒ උත්තර තෙරුන් වහන්සේ උල පිට තිබ්බා. කොහොඹ උලේ තිබ්බා. ඉතින් නොකරපු වැරද්දකට අහු වෙලා කොහොඹ උලේ තියන්න හේතු කර්මය තමයි. කලින් ජීවිතයක හරක් බරන කොල්ලෙක් වෙලා ඉඳලා මැස්සෙක් කරන් ඒ මැස්සට කෝටුවකින් ඇනලා මේ රහත් වෙන්න පින් තියෙන ජීවිතේ උලක් උඩ. හරි. තවත් පිනකින් ඒ කර්මය ගෙවුණා කියන්නකෝ. ඒ වුණාට එක ජීවිතයක තමන්ගේ අම්මට ඇඟිල්ල දික් කළා කියලා තියෙනවා. උඹ උලේ තියනවා කියලා. ඒ කර්මයයි අර කර්මයයි දෙකම එකට විපාක දෙනවා. ඔය වාගේ අපි සාමාන්‍යයෙන් නොසිතූ පරිදි සමහර රෝගාබාධ වලට, අනතුරු වලට, එක එක ප්‍රශ්න වලට, අභූත චෝදනා වලට අපි ලක් වෙනවා. ලක් වෙනකොට එක කර්මයක් නෙවෙයි. ඒ කර්ම ගොඩාක් එකට එකතු වෙනවා. අපි එක කල්පයක, එක ජීවිතයක එක කර්මයයිද කරන්නේ.
සාමාන්‍යයෙන් අඩු වයසින් මැරෙනවා කියන එකට ප්‍රාණඝාතය තමයි ආසන්නම පාප කර්මය. තවත් කෙනෙකු තෝ මරනවා කියලා කියපු වචන. තවත් ඊළඟට ප්‍රාණඝාතයේ පිණිස ආයුධ දීමේ කර්මය. වසවිස දීමේ කර්මය. නියමයි ඔක මැරිච් එක කියලා හිතපු කර්මය. දැන් අපි ෆිල්ම් එකක් බලද්දී යම් කෙනෙක් සතුරා මැරෙනකොට මේක මැරෙනවා නම් හොඳයි. සතුරා මැරුණාට පස්සේ හරි දැන් නම් හරි. ප්‍රාණඝාතේ හිතෙන් අනුමත කිරීමේ කර්ම ඔය ඔක්කොම එකට එකතු වෙනවා. ලේසිද? ලේසිද? ඒව දිහා බලනකොට මෙහෙමවත් ඉන්නවා කියන එක පුදුමයි පින්වත්නි. බත් කටක් කාලා. ඒ නිසා දුක් කරදර නැති ජීවිතයක් මේ තියෙනවා නම් ධර්මය අවබෝධ කරපු කෙනෙකුටම තමයි. ඉතින් මෙහා සන්තප්ප ජාතෝ සන්තප්ප පරේතෝ සන්තප්පෙන් දෙවිතවි සාන්තාපෙන් පීඩාවෙන් යට වෙවි ඉන්නේ. ඉතින් ඒ නිසා මේ වාගේ දුක්ඛන්දරාවක් මත ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකී දිහා බලනකොට දුටුවා අයං ලෝකෝ සන්තප්ප ජාතෝ පස්ස පරේතෝ රෝගං වදති අත්තනෝ. දැන් මේකෙන් බලන්න දැන් විසඳුමක් හොයන්න ඔබ. දැන් මේකෙන් තමයි විසඳුම තියෙන්නේ. ඒ තමයි මේ තැවි පීඩාවෙන් ඉන්න කෙනාට යම් දෙයක් ස්පර්ශ වෙනවද? ඒ ස්පර්ශයෙන් තව මෙයාට දැවිල්ල හට ගන්නවා. ඉතින් මේ ස්පර්ශයත් එක්ක ඇති වෙන මේ අපහසුතාවය මෙයා තමන්ගේ කියලා අල්ල ගන්නවා. මට මෙහෙම වුණා, මට මෙහෙම මගේ ලෝක පුරන්න දන්නවා කියලා. යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මේ භවයට ඇලුන මේ සත්වයෝ යමක් හිතනවද සිද්ධ වෙන්නේ වෙන විදිහකට. අඤ්ඤතා භාවී භවසත්වෝ ලෝකෝ භව පරේතෝ භව මේවා බිනන්දති. මේ සත්වයාට සිද්ධ වෙන්නේ නොසිතූ දෙයක්මයි අඤ්ඤතා භාවය. ඒ කියන්නේ තමන් හිතපු එක නෙවෙයි වෙන්නේ. දැන් පාසල් යන කෙනා බලාපොරොත්තු වෙන. ඔබ චුට්ටක් ඔබගේ ආපස්සට බලන්නකො ජීවිතේ. ඔබ පුංචි කාලේ හිතපු පවත්පු ලෝකෙද දැන් ඔබ ඉන්නේ කියලා. ඔබ හිතපු ලෝකෙද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අවසානයේ කැරකි අටලෝ දහමට අනුව කැරකි කියන ලෝකෙට ඔබත් පෙරලිලා ලෝකෙට අනුව ඉන්න සිද්ධ වුණා ඔබට. ඔබට ඉන්න සිද්ධ වුණා. එතකොට මේ ලෝකයේ තියෙන්නේ වෙනස් වෙවි යන ස්වභාවයක්මයි. අඤ්ඤතා භාවී භවසත්තු ලෝකෝ භව පරේතෝ භව මේවා අභිනන්දති. මෙයා මොකද කරන්නේ? ලෝකයා භවයෙන් පීඩා විඳ භවය කියන්නේ පැවැත්ම. දැන් ඇත්තන මේ ලෝක සත්වයා විඳවන්නේම පැවැත්ම නිසා නෙවෙයිද? නැවැත්මක් නිසා නෙවෙයි විඳවන්නේ, පැවැත්මක් නිසා. කවුරු හරි නිന്ദා අපහාස කළත් තමන්ගේ පැවැත්මටයි පහර වදින්නේ. මට නිന്ദා විඳ ඉන්න වේවි. කෑම බීම නැති වුණත් මට බඩගින්නේ ඉන්න වේවි. තමන්ට කවුරු හරි ආදරේ නැති වුණත් ආදරේ නැතුව ඉන්න වේවි. තනියෙන් ඉන්න වේවි. ඊළඟට මාව කොන් වේවි. පැවැත්ම නිසාමයි විඳවන්නේ. එතකොට මොකද වෙන්නේ? පැවැත්මෙන් යට වෙලා භව මේවාබි නන්දති. ඊළඟට පැවැත්මට අයිති දේවල් වලින්මයි සතුටු වෙන්නේ. ඇයිද? මේ ඉඩ කඩන්, යාන වාහන, අඹුවෝ, දරුවෝ, ස්වාමි පුරුෂයා, රැකියාව, ගෙවල් දොරවල් මේ ඔක්කොම භව පැවැත්මට අයිති දේවල් නේද? ඒ වගේම සතුටු වෙනවා. මගේ ඉඩ කඩන්, මගේ යාන වාහන, මගේ වතු පිටි, මගේ ස්වාමියා, මගේ බිරිඳ, මගේ දරුවෝ කියලා භවයට අයිති දේවල් වලින්ම සතුටු වෙනවා. යදබි නන්දති යමකින් සතුටු වෙනවද? තම් බයං ඒකම තමයි බය.
යස්ස භායති තන් දුක්ඛං. යමකට බය උපදිනවද ඒකමයි දුක. දැන් බලන්න ඉඩමක් පැවැත්ම පිණිස යාගේ ඉඩමක් ගත්ත කියන්නේ භෞතික දෙයක් මම මේ විස්තර කරන්නේ. ඉඩමක් ගත්තොත් ඔය ඉඩම නිසාමනේ මේක රැක ගන්න ඕන, මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන කියලා වෙන කවුරුවත් ගනීද, මේකට මුකුත් කරයිද, මේකට පුළුවන් විදිහට මේක කරගන්න පුළුවන් වේද කියලා අර සතුටු වෙච්ච දෙයම්මනේ බය ඉපදුනේ. ඔබට බිරිඳක් ඉන්නවා නම්, ස්වාමියෙක් ඉන්නවා නම්, ඔහු සතුටු වීම පිණිසම ඒ තෝරාගත් දෙයින්මනේ අපිට බය ආවේ. ඒ ඔබට දරුවන් ලැබුණා නම් ඒ සතුටු වෙච්ච දෙයින්මනේ දරුවන් මුල් කරගෙන බය ආවේ, දුක ආවේ. යම් තැනක බය දෙතන දුක තියෙන්නේ. ඔබේ ජීවිතේට දුක ආවේ, පීඩාව ආවේ, සංතාප ආවේ ඔබම අල්ලාගත් දෙයක් නිසා. ඔබම අල්ලාගත් දෙයක් නිසා. ඒ අල්ලාගත් දේ ඔබ අල්ලාගත්තේ එදා සතුටින්. එදා සතුටින් ඔබ අල්ලාගත්තේ. දැන් ඔබට බය සහ දුක උපද්දවන ඔබම අල්ලාගත් දේ. ඔබ අපකාට. භව විපහානායකෝ පනිදම් බ්‍රහ්මචර්යයන් උස්සති. මේන මේ පැවැත්මත් එක්ක විඳවා යන මෙන්න මේ භව පැවැත්මෙන් නිදහස් වීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තියෙන්නේ. යේකේච සමනාවා බ්‍රාහ්මනාවා භවේන භවස්ස විප්පමොක්ඛ මාහංසු සබ්බේතේ අවිප්පමුත්තා භවස්මාති වදාමි. මේ ලෝකේ සමහර ආගම් තියෙන්න පුළුවන්. මේකෙන් නිදහස් වෙන්න, භවයෙන් නිදහස් වෙන්න භවය ගැනම කියනවා. භවයෙන් නිදහස් වෙන්න භවය ගැනම කියනවා. නමුත් භවයෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියමුකෝ ඔන්න විමුක්තියක් උදෙසා ප්‍රාණඝාතය කරන්න කියනවා කියනවා. ලේ වලින් සෝදන්න. දැන් Tamanට ඉන්දියාවේ පහුගිය කාලේ දෙවියන්ගේ විමුක්තියක් හොයා හිටපු ධනවත් මිනිහෙක් හිටියා. මේ මිනිසයා හැමදාම හැම කාලෙම එකම දවසේ බිලි පූජාවක් කියලා කරලා දෙවියෝ සතුටු කරනවා. මාව විමුක්තියට ගන්න කියලා. දවසක් ඔහු අතිශයින් භක්තිවන්ත වුණා. දෙවියන් කෙරෙහි. අතිශයින් භක්තිවන්ත වෙලා මෙයාට හිතුණා දෙවියන්ගේ ආත්මය හා මා විමුක්තියටපත් වෙනවා කියලා. තමන්ගේ බිරිඳම ගෙනල්ලා බිරිඳගේ හිස අර දෙවියා ඉදිරියේ කපලා ඒ ලේ වලින් දෙවියාගේ පාසෙ දුවා. මා මෙච්චර පරිත්‍යාගයක් කළේ විමුක්තිය උදෙසා. එහි භගවාන් දෙවිය මාට මුක්තිය දෙන්න. කොහොමද? දැන් ওই මිනිහ මරාගෙන බෝම්බ පුපුරවාගෙන භවයට අයිති දෙයින්ම භවයෙන් නිදහස් වෙන්න හිතනවා. බීලා පාටි දාලා උත්සව තියලා ඊළ මේ වගේ නොයෙක් මේ ලෝකේ තියෙන ආගම් දිහා බලන්න. භවයෙන්ම පැවැත්මට අයිති දේවල් භුක්ති විඳ පැවැත්මට අයිති දේවල් වලින් සතුටු වෙවි ඉඳලාම පැවැත්මෙන් නිදහස් වෙන්න හිතනවා. කොහොම කරන්නද කියලා අහනවා. ඉතින් ඉතුරු වෙන්නේ පීඩාව විතරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේවා පනකේච සමනාවා බ්‍රාහ්මනාවා විභවේන භවස්ස නිස්සරණ මාහංසෝ. සමහර අය පනවනවා භව පැවැත්මට අයිති නැති දේවල් කියලා අරූප සමාපatti වගේ දේවල්. ඒ අයත් භවයෙන් නිදහස් වෙන්නේ නැහැ කියනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපදීම් පටිච්ච දුක්ඛ මිදං සම්භෝති. මේ යම්කිසි මේ ලෝක සත්වයා මේ විඳවා දැවි දැවි යන්නේ කෙලෙස් සහිතව තමන් කර්ම කරපු නිසා. කෙලෙස් සහිතව තමන් කර්ම කරපු නිසා. කෙලෙස් සහිත කර්ම නැති නිසානේ රහතන් වහන්සේලා පහන් සිලක් නිවි යන ආකාරයෙන් නිවි යන්නේ. ඒ නිසා කෙලෙස් සහිත කර්ම මේ සත්වයාගේ පිටිපස්සේ ලොකු බලවේගයක් විදිහට තියෙන නිසාම ඔහුට තියෙන පියවරක් පාසා දුක, පීඩාව, සංතාපය, තැවිල්ල උරුම වෙනවා. මේක තේරුම් ගන්න පින්වත්නි. දුක් නැති ලෝකයක්,
මේ කෙලිස් සහිත ලෝකේ පතන්න එපා. ඔබ දුකට අකමැති නම් කෙලිස් සහිත කර්ම කරන්න එපා. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් සැනසෙන්න. පව් කියන જાතිය එලි පිටවත් රහසින්වත් කරන්න එපා. කොහේ හරි කොතනක හරි විපාක දෙනවා. කල්ප කෝටි ගානකට පස්සේ හරි විපාක දෙනවා. ඒකයි. අපි ලෝකෙටම හැංගුවත් ඕක කොතනක හරි අපේ මේ අනිත්‍ය වූ විපරිණාමයට පත් වෙන මේ සංසාරේ කොතනක හරි විපාක දෙන බලවේගයක් බවට පත් වෙනවා. ඉතින් සබ්බුපාදානක්ඛයා නත්ති දුක්ඛස්ස සම්භවෝ. අපි මේ උපාදානේ නැති වුණොත් සියලු උපාදාන, කාම උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන, ditthi උපාදාන, මේ වගේ උපාදාන, ඒ කියන්නේ තමන් යම්කිසි දෙයකට බැඳෙන එක, අල්ලගන්න එක, ග්‍රහණය කරගන්න එක නැති වුණොත් එහෙම උපාදානේ නැති වුණොත් නත්ති දුක්ඛස්ස සම්භවෝ. දුක හටගන්නේ නැහැ. අපි දුකෙන් පීඩාවෙන් ඉන්නෙම අල්ලගෙනමයි. දරුවන්ගේ ප්‍රශ්න ටික ඔක්කොම අල්ලගත්ත නිසා ඒ බර යාට. දෙමව්පියන්ගේ ප්‍රශ්න ඔක්කොම අල්ලගෙන කරේ තියාගත්ත නිසා ඒ ඔක්කොම බර ඒකයි යාට පීඩාව දෙන්නේ. විතර පවුලේ වගකීම් දැන් මේවා මෙහෙම එකක් වෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එන හාන්දුරු කියන විදිහට මේ කියන්නේ පවුලේ ආමුදරුවන්ගේ වගකීම් ගන්න එපා කියලාද? මේ ධර්මතාවය කියන්නේ වගකීම Tamanට පැටවෙච්ච ගමන් පීඩාව වෙනවා. ඉතින් විවාහ වුණා කියන්නේ ගිහි ජීවිතේ වාසය කරනවා කියන්නේ ඔය යන සැඩපහරට වැටුණා. ඉතින් ඒ නිසා මේකේ නිදහස් වීමක් ගැන හිතවත් පහදා ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම නිතර අහලා ඒ ධර්මයෙන් මේ ජීවිතයේ තියෙන කෙලෙස් මලකඩ සෝදා හරින්න ඕන කියන සිතුවිල්ල ගන්න තර්ක කරන්නේ නැතුව විතර්ක කරන්නේ නැතුව. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝක මිමම් පස්ස පුතු කියනවා මේ බලන්න මේ මුළු මහත් ලෝකයේ දිහාම අවිජ්ජාය පරේතා භූතා භූත රතහ භව අපරිමත්තා. මේ ලෝකයේ දිහා බලන්න කියනවා. මෙච්චර දුක්ඛන්දරාවක් උරුම කරගත්ත සත්වයෝ තවත් සත්වයන්ටම ඇලෙනවා. පුදුමයි. භව අපරිමත්තා. මේ පැවැත්මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්න නම් බෑ. කොහොමද ආලය, ප්‍රේමය, බැඳීම, නම්බුව, පැවැත්ම කොහොමද අපිට සංසාරේ සකස් කරලා දෙන්නේ හැටි? දැන් ඔබ විඳවන විඳවිල්ල තව විඳවන්න වෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ අවසානෙට ඇහෙන මේ දහම් ගෝසාවෙන් සිත පහදවා ගත්තොත් ඔබට යම් සත්පුරුෂ ඇසුරක පිහිටක් සලසා ගන්න පුළුවන්. නැත්තම් මේ වගේ දෙයක් ඇහෙන්නවත් නැතුව යනවා. පින්වත්නි, යේහි කේචි භව සබ්බදි සබ්බත්තාය සබ්බේතේ භව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි භවයක් තියෙනවා නම් සබ්බදි සබ්බත්තාය සෑම තැනම සෑම ආයුරෙම ඕනම ආකාරයේ භව පැවැත්ම මේ අපි හිතන විදිහ අපි මේ පතන හිතන ලෝකය ගැන මේ භවය කියලා කියන්නේ. ඒක සබ්බේති භව අනිච්චා. ඒ සියල්ලම අනිත්‍යයි. දුකයි. විපරිණාම ධම්මා වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. අන්න ගැලවෙන පොට. ඒ කියන්නේ මේ විඳවන විඳවිල්ල අනිත්‍ය වශයෙන්ම දකින්න ඕන. ඒ අනිත්‍ය දේ දුකට අයිති විදිහට දකින්න ඕන. මේක වෙනස් වෙනවා කියලා දකින්න ඕන. එහෙනම් ඇහැට පේන රූපේ උනත්, කනට ඇහෙන ශබ්දේ උනත්, නාසයට දැනෙන ගඳ සුවඳ උනත්, දිවට දැනෙන රසය උනත්, කායට දැනෙන පහස උනත්, ඔබ ওই විඳවන මානසික මනෝලෝකේ, මනෝ සංතාප මේ සියල්ලම අනිත්‍යයි කියලාම දකින්න වෙනවා.
දුකයි කියලා දකින්න වෙනවා. අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. ඒ කියන්නේ මේක වෙනස් වෙවි යනවා කියලා දකින්න සිද්ධ වෙනවා. බලන්න මේ පීඩාව මුල් කරගෙන, දෙවිල්ල මුල් කරගෙන, සිතෙන්, කයෙන්, වචනෙන් ඔබ ක්‍රියාත්මක වුණා නම්, ක්‍රියාත්මක වුණේම මේක නිට්ටයයි කියලා හිතපු තැන ඔබත් මමත්. ඊළඟට මේ සැපක් හොයපු නිසා අනිත්‍යදී දුකයි මිසක් අනිත්‍යදී සැපයි නෙවෙයි. සැපක් හෙව්වා. ඊළඟට මේවා වෙනස් වෙන්නේ නැතුව තියාගන්න අපි මහන්සි වුණා. ඒකත් එක්ක ගින්නට පිදුරු දමදමා, දර රොඩු දමදමා තව තව ඇවිලි යනවා වගේ දිගක් පළලක් උසක් කියන්න බැරුව මහා ගිනි ජාලාවකට අපි වැටිලා. මගේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේ සියලුම ධර්මතා, මේ සියලුම භව පැවැත්ම, මේ හිතන පතන පෙනෙන දැනෙන සියලුම ලෝකේ අනිත්‍ය විදිහටම දකින්න කිව්වා. දුකක් විදිහට දකින්න කිව්වා. අන්‍ය ස්වභාවයකට පත් වෙන දෙයක් විදිහට දකින්න කිව්වා. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. මේ විදිහට දියුණු කරපු නුවණින් කියන්නේ සමත විදර්ශනා වශයෙන් දැක්කොත් එහෙම මොකද්ද මේ සියලු භව පැවැත්ම, මේ සියලු ධර්මතාවය, මේ සියලු සංස්කාරය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් වෙනස් වන දෙයක් විදිහට දැක්කොත් එහෙම භව තණ්හා පහිහති. භව තෘෂ්ණාව, පැවැත්මට තියෙන ආසාව ප්‍රහාණය වෙනවා. විභවන්නා බිනන්දති. භවයේ විභවය සතුටෙන් පිළිගන්නේ. සබ්බසෝ තණ්හානං khය අශේෂ විරාග නිරෝධෝ නිබ්බාන. ඔන්න ඔය තණ්හාව ඡය වීමම ඊළඟට ඇල්ම ඉතුරු වෙන්නේ නැතුව නිරුද්ධ වීමම තමයි නිවන කියලා කියන්නේ. අපි මේ විඳවන දේවල්, අපේ හිත තැවෙන දේවල්, අපේ හිත දවන දේවල්, ඒ කෙරෙහි තියෙන තෘෂ්ණාව, ආශාව, ඇල්ම ප්‍රහාණය වීමම තමයි නිවන කියලා කියන්නේ. නැත්තම් නිවන් පුරේ කියලා වෙනම රාජධානියක්වත්, මෙරිලා ආය උපදින තැනක්වත් නෙවෙයි නිවන කියන්නේ. අපි මේ විඳවන දේවල් කෙරෙහිම තියෙන තෘෂ්ණාව නැතිවීම. තස්ස නිබ්බුතස්ස බික්ඛුනෝ. මේ විදිහට යම්කිසි භික්ෂුවක් නිවුනොත් එහෙම අනුපාදානා පුනබ්භවෝ න හෝති. එයා බැඳෙන්නේ නැති නිසා ආය පුනර්භවයක් නැහැ. ආය පැවැත්මක් හැදෙනවා කියලා එකක් නැහැ. ඔන්න පුනර්භවය නැති වෙන්නේ නැහැටි. අභිභූතෝ මාරෝ. එයා මාරයා ඉක්මවා ගියා. විජිත සංගාමෝ. කෙලිස් යුද්ධෙන් ජය ගත්තා. උපජ්ජගා සබ්බ භවාති තාදී. හැම භවයක්ම ඉක්මවා ගිහිල්ලා අටලෝ දහමින් කම්පා නොවන සිත් ඇති භික්ෂුවක් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. දැන් බලන්න මේ ලෝකාවලෝකන සූත්‍රي රහතන් වහන්සේ නමක් බවට පත් වෙන හැටි විස්තර කළා. මේ භව පැවැත්මට තියෙන ආසාව දුරින්ම දුරු කරලා. ආසාව දුරින්ම දුරු කළා. නමුත් මේ ආසාව දුරු කළ රහතන් වහන්සේ නමක් බවට පත් වෙන හැටි මේ සූත්‍රයේ විස්තර කරනවානේ. ඔය අවසානයේදී රහතන් වහන්සේ කෙනෙක් දේශනා කළේ. නමුත් සූත්‍රය පටන් ගත්තේ කොහොමද? බුදුරජාන් වහන්සේ මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ජයශ්‍රී මහ බෝසෙවෙනි සම්බුද්ධත්වයේ මුල්ම සතිය ගත කරලා ඒ සතිය ඇවෑමෙන් ලෝකේ දිහා බලද්දී රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හටගත්ත දැවිලි, තැවිලි, පීඩා, සංතාපත් එක්ක පිච්චි මේ ලෝක සත්වයා ඉන්නේ කියලා දැක්කේ. ඒ පිච්චි හිටපු කෙනා තමයි අර නිර්වාණය දක්වා ගියේ මේ වැඩපිළිවෙල මුල් කරගෙන. ඒ නිසා ඔබගේ පීඩාව, ඔබගේ දැවිල්ල, සංතාපය සදාටම නිදහස් කරවන්නේ බුදුරජාන් වහන්සේ වදාළ මේ දහම් ප්‍රතිපදාව තුලින්. කලබල නැතුව, ඉවසීමෙන් යුතුව, වාද විවාද තර්ක විතර්ක කරන්නේ නැතුව මේ බුද්ධ ශාසනයට ප්‍රවේශ වෙන්න ඕන. හිමීට කරන්න ඕන. කලින් නොගිය පාරක් මේක. මේක කලින් ගිය පාරක් නෙමෙයි, කලින් නොගිය පාරක්. ඒ නිසා කලබල වුණොත්
පැටලෙන් වාද විවාද කරගත්තොත් එයාට කලින් නොගිය පාරක යන නිසා ඔහුට පාර වරදින්න ඉඩ තියෙනවා. ඒක කලබල වෙන්න එපා. අපි ඉන්න තැන තේරුම් ගන්න. ඒ නිසා දැන් ওই සදාටම පීඩාවෙන් නිදහස් වෙන හැටි ඔය ලෝක සූත්‍රයෙන් ඔය විස්තර කළේ නම් ඔබ දැන් ඉන්න තැන තේරුම් ගන්න. තේරුම් අරන් පීඩාව නැති කරගන්න පළවෙනි පියවර විදිහට තේරුම් ගන්න උපන් සත්වයා පීඩාවට පත් වෙනවා කියන සත්‍ය තේරුම් ගන්න. ඒක මටවත් ඔබටවත් මේ විශේෂයෙන් ආපු මේ බලවේගයක් නෙවෙයි. මේ ලෝක සත්වයාටම තියෙන එකක්. භවය යන සංසාරේ යන අයට. ඒ නිසා මේ උපන් සත්වයාට මේක වෙනවා අන් අයටත් එසේමයි කියලා අර තමන්ට විතරක් අර ස්පෙෂල් කරගත්ත ගතිය නැති කරගන්න. නැත්තම් මේක සමහර අයට හරි මම ওই පිටරට ධර්ම දේශනාවලට ගියාට පස්සේ අනේ ස්වාමීන් වහන්සේ මට හරි ස්ට්‍රෙස්. මේ යාට හරියට අලුත් උපාධියක් හම්බුණා වගේ. ඊළඟට මේ පොඩි වැඩක් කරලා ගිහිල්ලා ඇඳේ වැටෙනවා අනේ හරි ස්ට්‍රෙස්. ඉතින් මේ විදිහට ඊට පස්සේ මොනවා හරි දෙයක් කතා කරගෙන යනකොට අපෝ එපා මට හරි ටෙන්ෂන්. මේ ඒ අර ඉංග්‍රීසි වචනයකින් අර තමන්ගේ පීඩාව ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් අසූචි බෙට්ටක තින්ත ගන්නවා වගේ. තමන්ගේ විඳවිල්ලට ඉංග්‍රීසි වචනයක් දානවා. මහා ඉයලින් කියනවා. එපා යාට මේ වෙලාවේ කතා කරන්න පොඩි ස්ට්‍රෙස් එකක් ඉන්නේ. අර මොකද්ද එකක් කරනවා. ඒ නිසා පින්වත්නි ඇත්ත තේරුම් ගන්න. ඇත්ත කතා කරන්න. ඇත්ත හිතන්න. ඇත්ත පිළිගන්න. ඒ තමයි මේ ලෝක සත්‍යය. ඔබ ඉංග්‍රීසි දැනගත්තත් නැතත් දැන් අපේ ගම් වලත් අපේ ගෙවල් වලත් ඔය කාටත් ඔවා තියෙනවා. ඒ මිනිස්සු හිතනවා හැටි. සමහර අය හිතනවා අපේ කර්මේ. සමහර අය හිතනවා අපි දෙමව්පිය විදිහට අපිට වගකීමක් තියෙනවා. ඒ නිසා මේවා කරන්න ඕන. සමහර අය වට හේතු හදනවා. අනිත් ඉගෙන ගත්තේ නැති නිසා මෙහෙම වුණා. අම්මලාට තාත්තලාට අකීකරුණ නිසා අපිට මෙහෙම වුණා කියලා මොනවා හරි හිතලා භවයට අයිති දේවල්ම හිතලා භවයෙන් විඳින දේම විඳව ඉන්නවා. පළවෙනි පියවර මේ ලෝකේ මේක මට විතරක් නෙවෙයි බුදු ඇසින් පවා මේ ලෝකේ දකිද්දී මේ ਸੰతాපේ දුටුවා කියලා බුද්ධ වචනේ අදහ ගන්න. ඊළඟ කාරණාව තේරුම් ගන්නට කර්මය. කල්ප කෝටි ප්‍රකෝටි ගානකට කලින් වුණත් අපිට වැරදිච්ච දෙයක් තප්පරයක විපාක දෙන්න පුළුවන්. ඒවත් එක බලනකොට අපි මෙහෙම ඉන්න එක පුදුමයි කියලා හිතන්න. මෙහෙම ඉන්න එක පුදුමයි කියලා හිතන්න. කර්මේ විපාක දෙනවා කාල වශයෙන් 3 විදියකට. දිට්ඨ ධම්ම වේදිනිය, උපපජ්ජ වේදිනිය, අපරාපරිය. ඒතර මේ ජීවිතේ කරපු කර්මත් අපිට එනවා. ඒක දිට්ඨ ධම්ම වේදිනිය කර්ම. කලින් ජීවිතේ කරපු කර්ම මේකට එනවා. ඒකට උපපජ්ජ වේදිනිය කර්ම. ඊළඟට සංසාරේ කොහේ කල්ප කෝටි ගාන කරපු කර්මත් දැන් එනවා. ඒකට අපරාපරිය වේදිනිය කර්ම. ඒතර දැන් කරන කර්මේනොත් ওই 3 ආකාරයට රැස් වෙනවා. මේ ජීවිතේට ඊළඟ ජීවිතේට සසරේ කොතනකාරී. ඒ නිසා මේවත් එක බලනකොට අපි මේ විදිහට ඉන්න එක පුදුමයි කියලා හිතන්න ඕන. ඊළඟට ලැජ්ජාවක් ඇති කර ගන්න ඕන අර ගින්දරම උපමාවයි. ඒ ගින්දරේ මහා ගින්නකින් දැවි පිච්චි ඉන්න කෙනෙක් තවත් ගින්නකින් දැවි ඉන්න කෙනෙකුට ආලය කරනවා. බැඳෙනවා, පතනවා, වැළඳ ගන්නවා, සතුටු වෙනවා, සැනසෙල්ල හොයනවා. ඔක්කොම පිච්චිලා. නව දොරකින් අසූචි වැగిරෙන සත්වයෝ නව දොරකින් අසූචි වැగిරෙන සත්වයන්ම ලෙව කනවා. කෙනෙක් කෙනෙකුගේ මූණට ආසයි. සුන්දරයි. නමුත් නව දොර ගත්තොත් S2, කන් 2, නාස්පුඩු 2, මුඛය, ගුද මාර්ගයේ, මුත්‍රා මාර්ගයේ. ඕකෙන් ගත්තොත් එහෙම මාර්ග 7ක්ම තියෙන මූණේ. අසූචි වැగిරෙන මාර්ග 7ක්ම තියෙන මූණේ.
වැඩිපුරම මිනිස්සු ආසමෝනට සරසන්නේ මෝනට අවධානය වැඩිපුරම තියෙන මෝනට. ඔතන තමයි ඒ අසූචි මල්ලේ දොරවල් 7ක් තියෙන්නේ. එතනටම ආස කරනවා. එතනින්ම සතුට වෙනවා. අවිජ්ජාවක තරම බලන්න. අවිජ්ජාවක තරම බලන්න. අසූචි පුරවලා චූටි මල්ලකින් චූටි සිනිදු මල්ලකට ලොකු අසූචි ටිකක් පුරවලා ඒකේ සිදුරු නවයක් තියලා තියෙනවා වගේ මේ ඇඟ. ඒ වගේම අසූචි පුරවලා හැම නැමැති චූටි මල්ලෙන් වහලා තියෙන ශරීරත් එක්ක ස්පර්ශ වෙවි අසූචි මලුත් එක්ක සතුට වෙනවා. එයම පතනවා. එයම අභිනන්දනය කරනවා. එයම සොයනවා. ඒ කෙරෙහිම වෙසෙනවා. අවිද්‍යාවක තරම බලන්න. භවා භව රතා. භූතා භූත රතා. හටගත් සත්වයෝ හටගත් සත්වයන්ගෙම සතුට වෙනවා. සංසාර පැවැත්ම. මේ වගේ නිදහස් වන රහතන් වහන්සේලා කුයිතරම් ශ්‍රේෂ්ඨද? මේ රහස තමා තුළින්ම අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ කොච්චර ශ්‍රේෂ්ඨද? අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දිරණට මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා, රැගෙන ආවා. මහා යහපත සලසලා ඒ මුනිවරයා පිරිනුවම් පානකොට මේ මිහි මණ්ඩල කම්පා නොවී තීද? ඒත් සමහර අය පසුගිය දවස්වල මිහිඳු පින්කමේදී අපි මිහිඳු මහරහතන් වහන්සේගේ ආදාහනය මේ පොළොව සලිත වී ගියා කියනකොට කිපිලා හරියට දොස් කිව්වා. එහෙම වෙන්නේ කොහොමද මේ ඔක්කොම අනිත්‍යයිනේ කියලා. දැන් බලන්න අර අනිත්‍යයි කියලා එයා හිතපු වචනෙත් රැගෙන ආවේ මිහිඳු මහරහතන් වහන්සේට. ඒ මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් ආදරය කරපු මිහි මඩල ඒ මිහි මඩලට දැනිච්ච දේ කියද්දී විශ්වාස කරන්නේ. තමන් ගින්නෙන් පිච්චි සීතල වෙච්ච දෙයකට ගරහනවා. ඉතින් මේ විදිහට තමයි සංසාර සත්‍යය යන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි තේරුම් ගන්න අනිත් එක තමයි පීඩාවට මේ ලෝකයේ මිනිස්සු ඊළඟට ගහලා තියෙන මේ විසඳුම තමයි අනිත් අයට කියන එක. හොඳට තමන්ගේ ජීවිතේ බලන්න කියපු නිසා ප්‍රශ්න වැඩි වෙලා නැද්ද කියලා. ඊට වැඩි හොඳයි ගහකට ගලකට කියන එක. මේ මිනිසුත් එක්ක ප්‍රශ්න විසඳ ගන්න යන්නේ නැතුව. ප්‍රශ්නයක් වුණත් සුදුසු කෙනෙකුට කියන්න ඕන. දුක කියන එක එක එක්කිනාට කිය යන්න එපා. ඉවසන්න මේ අෂ්ටලෝක ධර්මයේ කොහොමද දුක් සහිතයි කියලා ඉවසන්න කියලා මගේ බුදුරජාණන් වහන්සේ වදාලා. ඉවසන්න පින්වත්නි ඔබත් මමත් ගොඩාක් ඉවසන්න වෙනවා. ඔබටත් මටත් ගොඩාක් දුක්ඛං කටළු සහිත කටෝර මාවතක යන්න වෙලා තියෙනවා. ඒ නිසා හිත කැමැති අපිට ආදරේ සෙනෙහස කරන ආදරේ තියෙන සෙනෙහස තියෙන කරුණාව තියෙන කොහෙදෝ දිශාවකින් හඬක් ඇහෙනවා. අපි මහා දුක් ගොඩක් මැදින් යද්දී ඉවසන්න කියලා. ඔය ඉවසන්න කියන වචනේ තරහට කියන එකක් නෙවෙයි. අපිව රවට්ටන්න කියන එකක් නෙවෙයි. ඒ අපේ සැනසෙල්ලට සත්‍ය වශයෙන්ම දෙන කාරුණික වදන ඉවසන්න කියන එක. ඒ ඉවසන්න කාලයක් දෙන්න. පොඩ්ඩක් කාලෙට ඉඩ දෙන්න ප්‍රශ්නයක් විසඳන්න. පීඩාව නැති වෙන්න කාලෙට ඉඩ දෙන්න. දැම්ම දැවීම පීඩාව ආපු ගමන් ඒ මොහොතේම උත්තරේ ගන්න එපා. මම දැක්කා එක සියදිවි හානි කරගත්ත කෙනෙක්ගේ එයාගේ ජීවිතේ විස්තර. එයාට ආවේගයක් ඇවිල්ලා එපා කියලා එකපාරම තුවක්කුව අරන් එයාගේ හිසට වෙඩි තියාගෙන. ඒතර ඒ වෙඩිල්ල හිස හරහා හරියට කේන්ද්‍ර වෙන්නේ නැතුව ඔලු කට්ට වෙනම කඩාගෙන ගියා. මෙයා ජීවත් වුණා. එතනින් පස්සේ ඒත් වෙඩි තියාගන්න මොහොතෙන් පස්සේ ආපු සෑම සිතිවිල්ලක් මෙයාට ඇවිල්ලා තියෙන්නේ උඹ මැරෙන්න එපා ජීවත් වෙනින් කියලා. දැන් ඔලු කට්ට නැතුව මූණ නැතුව ජීවත් වෙනවා. හිත මැරෙන්න කැමති නැහැ. කොහොමද දෙවිල්ල?
එතකොට තිබ්බ ප්‍රශ්න එකක් මමම මෙහෙම කරගත්තා කියන ඊළඟ ප්‍රශ්නේ මූණ ලස්සන මූණ අර කණ්ණාඩියෙන් බල ඉන්න ඒක නැති වෙච්ච එක තවත් එකක්. ඊට පස්සේ යා මූණ සැත්කමකට භාවිතා කළා. ඒ මූණ සැත්කමකට භාවිතා කරලා මේ සැත්කම් කරලා අවුරුදු දෙකක්ද කොහෙද මූණ හොලවන්න නැතුව ඉන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ මූණේ එකම විදිහකට තියෙනවා මල පහ මුත්‍රා එහෙම යනවා එක ඇඳක. කොහොමද අර එක වෙලාවක ආව ප්‍රශ්නේ ඉවසන්න බැරි වීමේ කාරණා. මේ ඉවසන්න බැරි වෙච්ච දේ. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ එයාගේ මූණ හිමීට බාහිර පරිසරයට මේ මුද හැරියා. කියන්නේ වරුතු දෙන විදියට යාට යන්න එන්න කිව්වා. එහෙම ඇවිල්ලා බලනකොට අමෝතු මූණක් තියෙනවා. අමෝතු මූණක් යාට. ඉතින් ඒ නිසා සියදිවි හානි කරගන්න උනත් ඔය එන හැංගීම එක වතාවක් එන්නේ ඕක පන්න ගත්තා නම් හරි. එපා වෙලා දමලා ගහලා යන්න හිතෙනේවා එක වතාවයි එන්නේ. ඒක ඒ මොහොතේ පන්න ගත්තා නම් හරි. අම්මා දුවගේ ෆෝන් එක ගත්තා කියලා දුව ගිනි තියාගත්තා. ෆෝන් එක ඕන කියලා. ඇයි මුංගේ ලෝකේ වටිනාම දේ ඒක නිසා. ඊට පස්සේ දුව ගිනි තියාගෙන ගම වටේම ඇවිද්දා. අනේ මම හිතුවේ නෑ මම පිච්චෙයි කියලා. මම හිතුවේ නෑ මාව බේරගන්න කියලා හැමතැනම දුවනවා. කවුද එයාව අල්ලන්නේ? මහා ගිනි ජාලාවක්. කෙල්ල මැරිලා ගියා. සංතාපයෙන් පීඩාවෙන්ම උත්තරේ ගත්තා. පීඩාවෙන්ම විඳෙව්වා. පීඩාවෙන් මැරිලා ගියා. ඉන්න අයටත් පීඩාවම දුන්නා. කොහොමද සංසාරය යෑමනා? ඔය සංසාරේ නේද ඔයාලා ආදරය කරන්නේ බැඳීම් ගැටීම්. අපි කවුරුත් මේ සංසාරේ මේ කිලිස් ගොඩෙන් අපි පිච්චි යනවා නේද මේවට ආස කර. මේවා නිදහස් වෙන්නේ මේ දුක් කන්දරාවෙන් කවදාද? මාවතනම් මේට ප්‍රවිෂ්ඨ වීමේ බුදුරජාණන් වහන්සේගේ වචනේ අදාහ ගන්න එකමයි. ශ්‍රද්ධාව. මේ ධර්මයේ නිතර අහලා මේ ධර්මයේ කියන දේ සත්‍යයි කියලා අදාහ ගන්න එක ශ්‍රද්ධාව. මෙච්චර කෙලෙස් කන්දරාවක මේ ගින්දර නිවාගත්ත උත්තමයෝ ගැන තියෙන පැහැදීම. අනේ මෙහිම ගින්නක් නිවාගත්තනේ කියලා. සංඝ සරණ. බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ධර්මයේ සරණ යන්න. සංඝ රත්නයේ සරණ යන්න. ඊට පස්සේ ටික දුර්වලතා අඩුපාඩු දුරු කර ගන්න ඕන. ඒකටයි බුදුරජාණන් වහන්සේ තුනුරුවන් සරණට පස්සේ පංචශීලී වදාළේ. සීල්පද 5ක හික්මෙනවා. ප්‍රාණඝාතය කරන්නේ, සොරකම කරන්නේ, වැරදි කාමසේවනය කරන්නේ, බොරු කියන්නේ, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. ගොඩෝ සීල්පද නෙවෙයි. සීල්පද 5. සීල්පද 5. ඒ සිල්පද 5 පුහුණු කරනවා. කැඩුනොත් සමාදන් වෙනවා. සමාදන් වෙවි පුරුදු කරනවා. ඊට පස්සේ හරි ලස්සන කාරණාවක් තියෙනවා. දැන් අපි මිනිස්සෙක් වෙලා ඉපදුනාට පස්සේ කරන්නම ඕනේ මොනවද කියලා මේ පීඩාවෙන් නිදහස් වෙන්න කියලා අපි හිතමුකෝ. ඒකට හරි ලස්සන මේ උපදේශයක් තියෙනවා. ලද්දාන මේ නෙත්තිප්ප කරන්නේ මේ කාරණාව තියෙන්නේ. ලද්දාන මානුසත්තං ද්වේ කිච්ඡං අකිච්ඡ මේවච. මිනිසෙක් වුණාට පස්සේ අවිද්‍යාවෙන් ඇහිලා තණ්හාවෙන් බැඳිලා අගක් මුලක් දන්නේ නැති නිසා කරන්න ඕන දේවලුත් මිනිසු කරනවා. කරන්න ඕන දේවල් නැති දේවලුත් මිනිසු කරනවා. හොඳ නරක දෙකම කරනවා. හරිනේ. ඔය අපි ගැන කිව්වේ. ඔබ කවුරුත් ගැන කළ යුතු නොකළ යුතු දේවල් ඔක්කොම කරනවා මේ සත්වයා ඉපදුනාට පස්සේ. සුඛිච්ඡංචේව පුඤ්ඤානි. හැබැයි කළ යුතුම දේ නම් මිනිසෙක් වුණාට පස්සේ පින් කරන එක. සංයෝජන විපහානාය වූ එක්කෝ සියලු කෙලෙස් නැසන එක. මනුස්ස ලෝකයට ආවට පස්සේ කාරණා දෙකක් කරන්න ඕන කිව්වා. හරියට කරනවා නම් එක්කෝ පින් කරන එක නැත්තම් කෙලෙස් ප්‍රහාණය කරන්න එක. පුඤ්ඤානි කරිත්වාන සග්ගං වජන්ති කත පුඤ්ඤෝ. පින් කිරීමේ තියෙන වාසිය තමයි එයා සුගතියකට උපදිලා සත්පුරුෂයෙක් මුණ ගැහෙනකල් සුගතියෙන් සුගතියට යනවා. නිවනක් අවබෝධ කරනතුරු. ඒක තමයි පිනේ තියෙන වාසිය.
සංයෝජන පහණ ජරා මරණ විමුච්ඡanti. සංයෝජන ප්‍රහාණය කළාට පස්සේ එයාගේ ජරා මරණ දුක් ඔක්කොම ප්‍රහාණය වෙනවා. ඒක තමයි එහි තියෙන වාසය. ඒ නිසා හොඳ වටිනා අවවාදයක් ඒක. ඔබ මනුස්ස ලෝකේ ඔබගේ වටිනාම තැන බවට පත් කරගන්න පින් කරන එකත් ඒ වගේම තමන්ගේ අඩුපාඩු හදාගෙන කෙලිස් ප්‍රහාණය කරගන්න එකත්. ඒකට තමයි එක අපි කියමු තරහ ගැන අපි බුද්ධ වචනෙන් ධර්ම දේශනාවක් කරනවා. තරහව කියන කෙලෙසේ ප්‍රහාණය කරන්න. ඒතර පින් කරන ගම අර තරහව ප්‍රහාණය කරන්න මහන්සි වෙනවා. ඒතර අර මනුස්ස ලෝකෙකට ඇවිල්ලා කරන්න ඕන වැඩ දෙකම කරනවා යා. ඊට පස්සේ රාගය ගැන ආදීනව කියනවා. ඒතර පිනුත් කරනවා අර රාගේ ප්‍රහාණයටත් කල්පනා කරනවා. ඔන්න දැන් අපි අද පීඩාව සංතාපය ගැන කිව්වා. එතකොට අර මේ දම්පැන් දීලා පින් දහනුත් රැස් කර ගන්නවා. අර පීඩාව නැමැති කෙලෙසේ දුරු කරගන්නත් ධර්මයේ පුරුදු කරනවා. ඊළඟට අපි කියමුකෝ ක්‍රෝධය ගැන. එහෙම නැත්නම් දුෂ්ටකම ගැන අපි කතා කරනවා. එතකොට ඒවත් දුරු කරගන්නවා. ඉරිසියාව ගැන. ඒවත් දුරු කරනවා පිනුත් කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මිනිස්සෙකුට කරන්න කියලා වටිනාම කාරණා දෙකක් කිව්වද මනුස්ස ලෝකේ කරන ඒ දෙකම කළා වෙනවා. ඉතින් මේකෙන් පින් කරන පැත්තට ගිහියා බහුලයි. කෙලෙස් ප්‍රහාණය කරන පැත්තට පැවිද්දා බහුලයි. බුදුරජාන් වහන්සේ වදාලා ඔබ ගිහි පැවිදි කියලා පැති දෙකකට බෙදුණා නම් බුදුරජාන් වහන්සේ වදාලා ගිහියා මහන්සිය යුතු දෙයක් තියෙනවා. පැවිද්දා මහන්සිය යුතු දෙයක් තියෙනවා. පින්වත් මහණෙනි, ගිහි කෙනාටත් ප්‍රදං වීරිය කියලා එකක් තියෙනවා. පැවිද්දාටත් ප්‍රදං වීරිය කියලා එකක් තියෙනවා. පැවිද්දා ප්‍රදං වීරිය කරන්න ඕන කෙලිස් දුරු කිරීම පිණිස. ගිහියා ප්‍රදං වීරිය කරන්න ඕන චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන සිව්පසෙන් සංඝයාට උපස්ථාන කර කර පින් උපද්දවන්න. මේ බුද්ධ වචනනේ. නිත්‍යපකරණය බලන්න. පින් කරන පැත්තයි කුසල් කරන පැත්තයි. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් කවුරු හරි කිව්වොත් පින එපා කියලා. කියන්නේ මනුස්ස ලෝකෙකට ඇවිල්ලා කල යුතු හරි දෙයක් වැරදි කියලා කියනවා මේ කෙලෙස් සහිත මිනිස්සේ. දැන් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස්ෙන්ගෙන් නිදහස් වුණ මේ සියලු ධර්මතා අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ වදාලා මිනිසෙක් විදිහට ඉපදුනාට පස්සේ හොඳ නරක දෙකම කරනවා. නමුත් හරියට කල යුත්තේ කරනවා නම් පින් කරන එකයි කෙලෙස් දුරු කරන එකයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළානේ. ඒකට අපිට වැදගත් වෙන්නේ අද කාලේ කෙලෙස් සහිත මිනිස්සෙක්ගේ පෞද්ගලික අදහසක්ද එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ නමකගේ ලෞතුරා කාරුණික දහම් අවවාදයක්ද කියන එක අපි දැන් කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔබ මතක තියාගන්න මේ දුක්ඛං කටළු කරදර බාධා ඔහේ තිබුච්චාවේ. ඉවසලින්ද මේක ලෝකේ ස්වභාවය කියලා තේරුම් ගන්න. වගකීම් දරන ගමන් ඒ කටයුතු තේරුම් ගන්න ගමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා මේ ගැට ගැහිච්ච ප්‍රශ්නේ අවුල තේරුම් ගන්න. තේරුම් අරන් ජීවිතේ මේ දුකෙන් නිදහස් වීම පිණිස කාරණා දෙකක් පුහුණු කරන්න. ඒ තමයි පින් කරන එකයි තමන්ගේ කෙලෙස් දුරු කරන එකයි. කෙලෙස් දුරු කරන එක හිමීට කරන්න තියෙන්නේ. කම්මාරෝ රජතස්සේව තෝකං කනේ. රත්තරන් වල මලකඩ අයින් කරන කෙනා හිමීට ඒක කරන්නේ. එක වෙලාවෙම නෙවෙයි. ඒ නිසා තමන්ට තරහ එනවනම් ඒ තරහ දුරු කරගන්න හැටි ධර්මයෙන් අහලා හිමීට කාලයක් දෙන්න ඒක හැදෙන්න. තමන් රාගේ වැඩි නම් ඒ රාගයට ප්‍රතිවිරුද්ධ ධර්මය අහලා රාගය දුරු කරන ධර්මය අහලා කාලයක් දෙන්න ඒකට හුරු වෙන්න. හිතට අකුසල් සිතිවිලි වෙනවනම් එක දවසේ නෙවෙයි. ඒකට ධර්මය අහලා ඒකට දුරු වෙන්න කාලයක් දෙන්න. මේ සුපිරි වෙන්න යන්නේ නැතු එකපාරම සුපිරි චරිතයක් හොයනවා මේ මිනිස්සයා. කොහොමද අනාදිමත් සංසාරේ රාග දේශ මොහොම පුරුදු කර ආපු මේ මිනිස්සයා කොහොමද එක මොහොතෙන් සුපිරි වෙන්නේ? හැබැයි ධර්මයේ ශ්‍රේෂ්ඨත්වයක් තියෙනවා. ඒ පුජ්‍යලයාගේ කුසල ශක්තිය බලවත් නම් සමහර වෙලාවට එක බණපදෙන් සංසාරික කෙලෙස් සෝදා හරිනවා.
බණපදයේ ඒ ශක්තිය තියෙනවා. හැබැයි පුජ්‍යලයා ඒකට ඔරොත්තු දෙනවද කියන එකයි. ඔහු තුල ඊට සුදුසුකම් තියනවද කියන එකයි අද යුගයේ තියෙන ප්‍රශ්නේ. ඒ නිසා පින්වතුනි දැන් නම් හොඳටම තේරෙනවා මේ ලෝකේ යන විදිහට, මේ රට යන විදිහට, මිනිස්යන්ගේ කෙලිස් ඇවිස්සෙන විදිහට. ඊළඟ මේ මුළු දැන් ඉස්සර අපේ රටවල් වෙන් වෙලා තිබ්බනේ. ලංකාවට වෙනම තිබ්බ නිසා ලංකාවේ වෙන සංස්කෘතිය වෙනම කතා කරන්න පුළුවන් වෙනම තියෙනවා. නමුත් දැන් ගෝලීයකරණය නිසා මේ රටවල් බද්ධ වෙච්ච නිසා මේ රටවල් තනි වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා කොහේ හරි මල ජරාවක් තිබ්බොත් ඒක මුළු රටේම පැතිරලා යනවා කොරෝනා වගේ. හැබැයි බුද්ධ ශාසනේ ජරාවට අයිති නැති නිසා බුද්ධ ශාසනේ ජරාවට අයිති නැති නිසා අර ජරාව පැතිරිච්ච ලෝකේ මේ මානිච්චය යන්නේ පැතිරෙන්නේ. ඒ මේ පින්වන්තයන්ටම පිහිට පිණිස පවතින ධර්මය පින්වන්තයෝ නැතිවීම නිසා ටික ලෝකෙන් අතුරුදහන් වෙලා යනවා. මිනිස්යාගේ හිතේ ඉරිසියාව පවුලේ කෙනෙකුට නැහැ. තමන්ගේ සහෝදර සහෝදරියෝ තමන්ට නැහැ. එකිනෙකාට ඉරිසියාව ක්‍රෝධය එකිනෙකා පසුබා තමා නැගී සිටීම හැම තැනකම දකින්න ලැබෙනවා. ඊට පස්සේ මේ පින්වතුනි මේ ලෝකෙ දෙවියන් තැවින් එක්ක ওই විදිහට වාසය කරලා කර්ම ගොඩාක් පොදි බැඳගෙන මැරිලා යකු පෙරේතයෝ භූතයෝ එහෙම වුණොත් ඒත් එක පැත්තක් නිරේ ප්‍රේත ලෝකවල අප්‍රමාණ දුක් විඳිනවා. බුදු බණ පදයක් ඇහෙන්නේ නැති තැන්වල උපදිනවා. ඒ නිසා තමාට තමාවත් නැතුව පවුලේ අයවත් නැතුව දුක්ගිනි තැවිලි වලින් පීඩා විඳ මේ ලෝක සත්වයා වාසය කරන්නේ. ඒ නිසා බුද්ධ වචනේ සිහි කරන්ද මිනිසෙක් වුණාට පස්සේ හොඳ දේවල් නරක දේවල් මිනිස්සු අතින් වෙනවා. නමුත් හරියටම කළ යුතු දේ තමයි පිනයි එහෙම නැත්නම් කෙලෙස් දුරු කරගන්න එකයි. ඒ නිසා තමන්ගේ රාග දේශ මොහ ඉරිසියා ක්‍රෝධ මාන්න වගේ කෙලෙස් තේරුම් අරන් ඒවා ප්‍රහාණය කරන්න හැටි ධර්මයෙන් අහන්න. දවසට එක බණ පදයක්වත් අහන්න. ඊළඟ පින් කරන්න සිව්පසෙන් උපස්ථාන කරලා ඊළඟට බෝ මලු සුද්ධ කරලා සෑ මලු සුද්ධ කරලා ඊළඟට පිරිසිදු පැම් පුදලා මල් පුදලා ඒ පවිත්‍රතාවය පතන්න. ඒ බෝ මලුවක් සුද්ධ වෙනවා වගේ තමන්ගේ හිත සුද්ධ වෙලා යන බව පතන්න. ඒතර ගොඩාක් මානසික සැනසීම එනවා. ධර්මය අහන්න, පිරිත් අහන්න, තමන්ගේ අතින් පින් කරන්න. එතකොට මානසික සැනසෙල්ල එනවා. පින් කර අර කෙලෙස් දුරු කරන ධර්මය අහන්න. එතකොට ඔබගේ ජීවිතේ මනුස්ස ජීවිතේ අලාමක නැහැ. විපිලිසර නැතුව හොඳ කෙනෙක් දැවෙන්නේ නැතුව සැනසෙල්ලි උසුම ටික හෙලනවා වගේ ඔබට අවසාන මොහොතේ උසුම ටික හෙලන්න පුළුවන්. ඔබ ප්‍රමාද නැහැ. අද ඉඳලා ඔබට හැදෙන්න පුළුවන්. ඔබ ප්‍රමාද නැහැ. අද ඉඳලා ඔබගේ ජීවිතේ යහපත් පැත්තට ගන්න පුරුදු කරන අය තව තවත් ධර්මයේ පුරුදු කරගෙන යන්න. නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සීතල අමා දහමේ ගිනිගත් සිත් නිවේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.